අයිබෝන් දරුවනේ මම තීරණය කරා මේ වීඩියෝ එකෙන් අපේ තුන්වෙනි පියෝ පේපර් එකේ මේ ඩිස්කෂන් එක කරන්න. paper number 3. paper number 3. පියෝ පේපර් එක. හරි. අන්න ඒකේ ඩිස්කෂන් එක මම මේකෙන් කරන්න තීරණය කරා. මොකද නැත්නම් අපිට මේ තව එකක් තියෙනවා ඒක මම කරන්න. හොඳයි ඉස්සෙල්ලා මේකට යන්න. මේකේ පළවෙනි ගාන තියෙන්නේ මේ ගණිතඥයෝනේ සුපුරුදු පරිදි. හැබැයි මේ ඒකේ පොඩි කරෙක්ෂන් එකක් කියලා මම හරි ගැස්සුවා. මේ මම හිතනවා මේක ඇතුළත් වෙන්න කරන්නද කියලා. ඒකේ කියන්නේ අර 20න් බෙදුවාම 9ක් ඉතුරු වෙනවා කියලා වෙනවා. ඒ ඉතුරු වෙනවා කියලා දැන් 20න් බෙදනකොට 9ක් ඉතුරු වෙනවා කියලා වෙන්නන්න 9ක් අඩු කරපුවාම මේක හරියටම 20ෙන් බෙදෙන්නේ නැහැ. අන්නේ තර්කය තමයි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මාර්කින් එකේ. ඒකට මාර්කින් එකේ බැලුවොත් ඒක පේනවා. මම එතන කියලා තියෙනවා අඩු කිරීම 9 සලකමු. මෙම ප්‍රකාශනයේ සියලු එන්නයන් 37 සඳහා 20ෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ ඇයි වෙනවා කියලා කියනවා. දැන් ඒකේ මේ n සමාන 1ට වෙන්නන්න පුළුවන්. ඊට පස්සේ n සමානයි p ට අර ඕනෑම n plus ගමු n සමානයි p ට වළංගු වේ ගනිමු කියන කතාව කියලා. අර fp කියන එක 20යි කියන මම සලකලා දෙනවා. fp සමානයි 20යි k කියන. fp සමානයි 20යි k කියන එක සලකලා තියෙනවා. දැන් ඊට පස්සේ p ගන්න එක සලකලා තියෙනවා. බලන්න. p ගන්න එක සලකලා තියෙනවා. මොකද p ගන්න එකට ඇවිල්ලා තියෙන්නේ හතර වතාවක් 6 p ගන්න එක 6 p ගන්න එක ධන පස් වතාවක් p ගන්න දෙක ඍණ 9 කියන්නේ. දැන් ඔබට පේනවද මම මේ මටත් මෙතන වැරදිලා තියෙනවා. මේ දැන් මෙතන මම මේ එක 6ක් අඩලා අරන් තියෙනවා. ඒකට හේතුව අර fp කියන එකේ තියෙන්නේ fp වල තියෙන හතර වතාවක් 6p fp වල තියෙන නිසා මේ fp කියන එක තියෙන්නේ හතර වතාවක් 6p 6p ඍණ ධන පස් වතාවක් p ධන එක ඍණ 9 කියන්නේ අර ඒව එන විදිහට මේක කඩලා ගන්නවා. දැන් 6 p ධන එක කිව්වම 6 p වතාවක් 6යි. 6 p ධන එක කියන්නේ 6 p වතාවක් 6 කියන්නේ. ඒ 6 මෙතන ගලවලා ගත්තාම 6 වරක් කරලා 24යි. 6p 24යි 6p. හරි? ඊළඟට දැන් මෙතන අර මෙතන පහේ p ධන එකේ තියෙන්නේ fp වල මෙතනින් එන එකක් ගලවලා ගන්නවා. p ධන එක ධන එක කියලා. ඒ ධන එක කියන්නේ පහක්නේ. පස් වතාවක් පහේ p ධන එක කියලා මේක ගලවන්න පුළුවන් නේද? මොනවාක සකස් කරගත්තා. ඊට පස්සේ ඔබට පේනවා මම මේ යම් උත්සාහයක් කරලා පස්සේ මට ඒක වැරදි කියලා. ඒ කියන්නේ මෙතන ඒක වැරදි කියලා අමුලා තියෙනවා. දැන් මෙතනින් අපි කරන්නේ මෙතනින් හතරක් ගලවනවා. 6 p ඒව හතරක්. හරි 6 p ඒව හතරක් ගලවලා ගන්නවා. එතකොට එනවා හතර වතාවක් 6p ධන එක සකස් කරගෙන තියෙනවා. පහේ p ධන එක මේ පහෙන් එකයි ගන්නවා. එතකොට තව ඉතුරු වෙනවා මේ වගේම 20ක්. 20 වතාවක් 6p තව p ධන එකේව හතරක් ඉතුරු වෙනවා. මේ පහෙන් එකයි දාන්නේ. ධන හතර වතාවක් පහේ p ධන එක ඍණ 9 කියනවා මෙතෙට සම්බන්ධ කරගන්න. ඍණ 9. ඒතර ඇයි මම මේක ගත්තේ? ඔබට පේනවා මේක fp ට සමානයි. දැන් මෙතන තියෙන්නේ 20 වතාවක් 6p ධන මේ පහේ p ධන එකෙන් එක පහක් ගලවලා ගත්තාම පස් වරක් අතර 20යි පහේ p කියනවා.
මේකෙන් පොදු සාධකයේ එළියට ගත්තාම 20 6p ධන 5 තියෙනවා. ඔබ දන්නවා මේක අනිවාර්යයෙන්ම නිකිලයක්. ධන නිකිලයක් වශයෙන්. ඒ නිසා මේ මුළු එක 20න් බෙදනවා කියන තාකයට එන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මට ඒ ගානේ කියන්න තියෙන කාරණා. ඊළඟට මේ ලිමිට්ස් ගානට ගියොත් මේ ලිමිට් ගාන දැක්ක ගමන් කෙනෙක් එකපාරට බලනවා ආයි ත්‍රිකෝණමිති කියලා තියෙනවා. ඔව්. හැබැයි x බිඳුව නෙමෙයි. ඒතර මම ඔබට කියලා දීලා තියෙනවා එහෙම අර ත්‍රිකෝණමිතික ත්‍රික තියෙද්දි ලිමිට් එක x බිඳුව නෙමෙයි නේද? ත්‍රිකෝණමිතික තියෙද්දි ලිමිට් එක x බිඳුව නෙමෙයි නේද? හරි. මේ වගේ ආවම මේකට මම කියලා දෙලා තියෙන්නේ ආදේශයක් පාවිච්චි කරන්න කියලා x සමානයි y බෙදීම 4 දාන x කියලා ආදේශය. හැබැයි ඔය ආදේශයේ යන්නේ අවශ්‍ය වෙන්නේ නැති වෙන්න හේතුව ඔබට පේනවද මගේ ක්ලුට් එකේ මේ වගේ ගණන් 4-5ක් තිබුණා. දැන් මෙතන ත්‍රිකෝණමිතික වුණාට මේකේ අර වීඩියෝ කොටස නේ. ඒතකොට මෙතන sin θ එක කියලා තියෙන්නේ එරෙන්න දෙයක් නැහැ. sin θ කියලා තියෙන්නේ එරෙන්න නම් මොන උතන තමයි ළමයෙක්ව අතරමං වෙන තැන. මේ ගැටලුවේ. දැන් මේ ගැටලුව දිහා උඩින් පල්ලෙන් බලන ළමයාට එයාගේ මනසේ දෙනවා තීරණයක්. මේක sin θ කියලා තියෙන්නේ යන්න වෙනවා. එහෙනම් x සමානයි y බෙදීම 4 දාන x ආදේශෙට ගිහිල්ලා මේක ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒතකොට එයා නිකම්ම කාලය නාස්ති කරනවා. ඒකයි මම කියන්නේ මේවා සූක්ෂම ලෙස අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. හරියටම හිතලා තියෙන්න ඕනේ. මෙතන එහෙම යන්න ඕන කමක් නැහැ. මොකද හේතුව මෙතන sin θ කියලා තියෙන උදාහරණ වෙන්නේ නැහැ. ඇයිද කියනවා නම් මේකේ VT කොටස් නැහැ. ත්‍රිකෝණමිතිය විතරයි. ඒතකොට ඔබ බලන්න මම කොහොමද ඒක කරලා තියෙන්නේ කියන එක මාකින් එකේ ඊළඟට මේ තුන්වෙනි ගාන ඒක මම හිතන්නේ සාකච්ඡා කරන්න ඕනේ සාධාරණ පදේ කියලා ඒකේ යන්න පුළුවන්. හතරවෙනි ගාන මම හිතන්නේ තාම උගන්නන්නේ නැති නිසා මම ඒක කරන්නේ හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ මේ සියලුම සංකීර්ණ සංඛ්‍යා ගැටලු ටික අපි කරන්න ඕනේ. සංකීර්ණ සංඛ්‍යා පාඩම තුන මොකද මම මේ එක එක මොඩල් වලින් මේවා මේ දාලා තියෙනවා. ඒකට ඒක අත්‍යවශ්‍යයි ඒ කටයුත්ත. ඊළඟ මේ පස්වෙනි ගාන මේක මම අලුතෙන් හදලා දාපු ගාන. මට ඇත්තටම හිතුණා මේ අර මොඩල් කරගන්න ළමයින්ට පුළුවන් ද කියන එක චෙක් කරලා බලන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මේ කෙලිම ගණවස්තුව මම දීලා තියෙන්නේ. මේ ගණවස්තුවේ පරිමාණ මම ඉල්ලලා තියෙන්නේ. මේ ගණවස්තුවේ පරිමාණ මම ඉල්ලලා තියෙන්නේ. මේ අනුකලනයේ මේක ගන්න කියලා. එතකොට ඇත්තටම ඔබ දන්නවා ඝනවස්තුවක් නිර්මාණය වෙන්නේ කිසියම් ශ්‍රිතයක් x අක්ෂය වටා හෝ y අක්ෂය වටා භ්‍රමණය වෙන්නේ. කිසියම් ශ්‍රිතයක් නෙවෙයි කිසියම් වක්‍රයක් x අක්ෂය වටා හෝ y අක්ෂය වටා භ්‍රමණයෙන් තමයි ඝනවස්තුවක් හෝ ඉන් කොටසක් ජනිත වෙන්නේ. ඒ කියන්නේ ඝනවස්තුවක් තමයි කොටසක් කියන්නේ ජනිත වෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වක්‍රයක් පේන්නේ නැහැ. මේ ගාන කියන ප්‍රශ්නේ තියෙන්නේ ඒක එහෙම වක්‍රයක් පේන්නේ නැහැ. හරි ඒතකොට මේ වක්‍රය වෙන්නේ නැති වුණාම මේ එහෙනම් කොහොමද මේක මේ කරන්නේ කියන එකේදී වක්‍රය අර්ථ දක්ව ගන්න ඕනේ. අර උඩ ලයින් එක අර්ථ දක්ව ගන්න ඕනේ. මේකේ මේ ගානකට මගේම නිර්මාණයක් මේක මම කොහෙවත් දැනගෙන තියෙනවා දැකපු එකක් නන් නෙමෙයි. ඒකට මෙතන අක්ෂ පද්ධතිය අර්ථ දක්වලා ඊට පස්සේ මෙන්න මේකේ සමීකරණය මේ ළමයා ගොඩනගා ගන්නවා. ඉතින් සමීකරණය අර ගොඩනගා ගන්නකොට මෙතන කණ්ඩායම 30 12. හරි. ඊළඟ මෙතන කණ්ඩායමක බිංදුව 7. ඉතින් මේක ඇත්තටම අර ධර්මවල මොඩල් එක කියලා කරගන්න ඕන ගැටලුවක්. මට සතුටක් දැනුණා මේ ගැටලුව මම නිර්මාණය කරලා පස්සේ කෙලින්ම ඒ කියන්නේ ළමයෙකුට සෑහෙන ඉතලා මේ කටයුත්ත කරන්න ඕනේ. මම හිතන්නේ ගැටලුව ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ අංශු මාත්‍රය තෝරගෙන තියෙනවා. දැන් මෙතන මේ පොඩි වරසක් කරලා දෙන ගාන නිර්මාණය කරන්න මගේ මනස විස්තර වුණාට ගානේ උත්තරේ කියන්නේ මම එක දැනක වරද්දලා කියලා මගේ ශිෂ්‍යයෙක් මට යන්න දෙපැයි
නාමයෙන් යාර බොහොම ස්තුතියි. මෙතන ඇත්තට මගේ දෙන්නේ අනුකල්පනයේ වරදක් වෙලා තියෙනවා. එකක් තමයි අර අනුකල්පනයේ සීමාව 0.3 කියලා මම කරන් තියෙන එක 0.30 වෙන්න ඕනේ. ඒක එකක්. අනික අර y වර්ගයේ තියෙනවනේ. ඒ කියන්නේ 6 x ධන 7 වර්ගය. ඒකේ වර්ග කරලා නැහැ. ඒ අනුකල්පනයේ වර්ගදලා ඉතින් ඒ කියන්නේ කම්ප්ලීට්ලි මේ උත්තරේ නෙමෙයි එන්නේ. ඉතින් ඔක සාමාන්‍යයෙන් මට තියෙන මම හිතන්නේ පෙර ආත්මවල ඉඳලා මා පස්සේ එන කරුණයක් වල මේ තියෙනවා මට සුළු කරද්දි පරදින මම දන්නේ ඇයි කියලා බොහොම මධ්‍යම රාත්‍රියේ පහුවෙලා මේක කරේ මේ පොහේලා දින හැබැයි මම දන්නවා මගේ ශිෂ්‍යෝ මට වඩා බොහොම සූක්ෂම මිනිස්සු ඉතින් ඒගොල්ලන්ට මේක තේරෙනවා එතන මොකද මිස්ටේක් එකක් වෙලා තියෙනවා මේ concept එක හොඳට ඔළුවට ගන්න මොකද මේ වගේ දෙයක් බැරිලාපත් කරනවා ඊළඟට මේ අර හයිවෙනි ගානට ගියොත් ඒක මාපාරුන් දෙනවා මේ පොඩි සුළු වැරදි කීපයක් කියන්නේ වචන වල එනීමක් මේ තිබුණා. ඉතින් තාමත් ඇත්තම කතාවක් මොකද කියන්නේ තාමත් මම මේ අරගලයක නිරත වෙනවා. පේපර් එක අවුට් කරන්න කලින් කම්ප්ලීට් මාකින් එක ලියන එක. කම්ප්ලීට් මාකින් එක ලියලා පේපර් එක ක්ලියර් දාන්න. මගේ මම හිතන්නේ ජීවිත කාලෙදී මම කෙසේ හෝ ඉදිරි පේපර් වල ඒක කරනවාම කියන මතේ ඉන්නේ ඉදි මරාගෙන හරි මොන විදිහින් හරි මේ ඒකයි සුළු වැරදි තියෙන්නේ. ඒක මේ වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වැරදි තියෙන්නේ අන්න එතන මේ කම්ප්ලීට්ම මාකින් එක. ඒ කියන්නේ කඩුවට ගිහලා මොකද මම සමානකට ගණන් වල එක එක මට පස්සේ ඉන්න වෙනස් කරනවා. ඒ වෙනස් කරපුවාම මැග්නීසියම් වෙනස්කම් සමහරව මට හමු වෙන්නේ. මම හිතනවා දැන් මේක කරපුවාම මෙතනින් මේ ටික හරි කියලා බලපුවාම වෙන තැනක ගිහින් තියෙනවා. ඉතින් මට විතරක් නෙමෙයි මම මුලින්ම තියෙන ප්‍රශ්නයක්. උසස් පෙළ පේපර් එකක් අනුකල්පනය ගන්න වැරදිලා තියෙනවා මම මේක සැකේ මේ ආපුවාම යාර කිව්වෙත් ඔක තමයි උනේ කියලා. ඒ කියන්නේ ගාන හදලා පස්සේ පොඩි වෙනසක් කරපුවාම අර සියලු වෙනස්කම් වෙන තැන් අහු වෙන්නේ නැතුව මිස් වෙනවා. හරි ඒක ඉදිරියට ඒක සමාන කාරණයක් නෙමෙයි. දැන් මෙතන මේ අපිට ඉස්සෙල්ලාම තියෙන හරියට ගානේ y සමාන mod x ඍණ 3 ආදී දෙක. එතකොට දැන් මේකේදී අර මව් ප්‍රස්ථාරයේ බාරදීන් අදින්න පුරුදු වුණා නම් හොඳයි. y සමානයි mod x කොහොමද කියන්නේ? y සමානයි mod x කියන්නේ කොහොමද? එහෙනම් mod x ඍණ 3 කියන්නේ මෙයා ඒකක 3ක් පල්ලෙහාට මෙහෙම ගන්නේ. මේක තමයි mod x ඍණ 3 කියන්නේ. කෙලින්ම ඇන්සර් කොහොමද මේ? හරි mod x ඍණ 3 මේක නම් තුන වෙනවා මේක ඍණ 3 වෙනවා මේ දිනේ y සමානයි mod x ඍණ 3 එක පාට පල්ලෙහාට දැද්දා mod x කියන එක නා හිතලා එයා පල්ලෙහාට දැද්දා ඒක තුනක් පානවා දැන් ඊළඟට ඔයාලට මතකයි මම තව කියලා දීලා තියෙනවා y සමානයි fx ගන්න වෙලාවට y සමානයි mod fx කොහොමද අදින්නේ කියන එක y සමානයි mod fx කොහොමද අදින්නේ කියන්නේ. ඔක මම වෙනම කියලා දෙනවා. මේක දන්න වෙලාවට මෙහා අදින්නේ. දැන් උදාහරණයක් අපි කරමු මෙහා ඉන්නේ මෙහෙමයි. එතකොට mod fx එනකොට එකම දේ වෙන්නේ අර x අක්ෂයෙන් යට තියෙන කොටස් වල තරතරකට දෙවින්නේ උඩට හැදෙනවා. ඒ කියන්නේ මේක මෙහෙමද කිව්වේ? මේ යට තියෙන කෑල්ල මෙහෙම උඩට හැදෙනවා. උඩ තියෙනවා එහෙම නෙමෙයි. ඊළඟ මේ යට තියෙන එක ආයෙ උඩට හැදෙනවා. උඩ තියෙනවා එහෙම. තරතරකට දෙවින්නේ එනවා x අක්ෂය මත තරතරකට දෙවින්නේ. ඉතින් දැන් ඔන්න ඕක ගැන හිතුවා නම් ඕගොල්ලන්ට මම කියලා තියෙන ඊළඟට අනින්න පුළුවන්. හරි? මම දීලා දෙන්නේ මොකක්ද ඊළඟට බලන්න. මම දීලා දෙන්නේ ඊළඟට මම දීලා දෙන්නේ මොකක්ද? y සමානයි mod x කියනවා. mod x කියනවා. ඒ කියන්නේ අර ඔයගොල්ලෝ දැන් ඇඳලා තියෙන කියලානේ mod එක. නේ? දැන් ඇඳලා තියෙන mod x කියනවනේ.
ඒකේ මොඩ් එක තමයි අනිත් කියන්නේ. එහෙමනම් කොහොමද වෙන්න ඕනේ? මෙන්න මේ x අක්ෂයෙන් යට තියෙන කොටසේ තලදර කොට දෙමින් වෙන්නේ අපිට නේද? මේ කියන්නේ මෙන්න මෙහෙම වෙන්නේ. මේ x අක්ෂයෙන් යට තියෙන කොටසේ තලදර කොට දෙමින් වෙන්නේ. ओके तो මේක 3 ඉතින් 3 උඩට 3 උඩට ගන්න. දැන් ඊට පස්සේ මම මේ යනවා එනයි මෙන්න මේ අසමානතාවය විසඳුම් ගණන සොයන්න කියලා තියෙන්නේ. විසඳුම් සොයන්න කියලා ඉන්නෝනේ. එතන පොඩි මිස්ටේක් එකක්. මම හිතන්නේ ඔබට ඒක තේරෙන්නේ නැති. ඒක ඔබ දන්නවා මේ දීලා තියෙන එකේ ඒක අපි හදා ගන්න ඕනේ අපේ ඇඳලා තියෙන වක්‍රයේ විදියට. ඉතින් හදුවාම එන්නේ mod x ඍණ 3 සමානයි භාගය කියන්නේ. මෙන්න මෙතන දෙකෙන් එක මේක භාගය මේ mod x ඍණ 3 සමානයි භාගය රේඛාව y සමානයි භාගය රේඛාව මේ තියෙන්නේ. ඒතකොට ඒකේදී උඩ වෙනවා දැන් හතරකදී මේක කැපෙනවා. එතකොට ඒකට යටින් තියෙන ප්‍රස්තාර කොටස් තමයි අවශ්‍ය කරන්නේ. මෙන්න මේ රේන්ජ් එක ඕනේ. මෙන්න මේ රේන්ජ් එක. මේ රේන්ජ් එක ඕනේ. මේ රේන්ජ් එක ඕනේ. ඊළඟ මෙතනින් මේකට යටින් තියෙන මෙන්න මේ රේන්ජ් එක ඕනේ. ඉතින් ඒව හොයන්නේ අදාළ තැන් හොයලා එන්න ඕනේ. එතකොට කුලක දෙයක මේලයක් විදියට එනවා. දැන් ප්‍රාන්තර දෙයක මේලයක් විදියට එනවා. ඉතින් මේ ගැටලුව මේ විසඳුම තියෙනවා. ඒක ෆලෝ කරනවා හොඳට පැහැදිලි මොකක්ද කියලා. එතන සිද්ධ වෙන තියාගන්න. ඊළඟ හත්වෙනි ගාන මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒක කණ්ඩායම ජාමිතිය දන්න අයට ඒක තේරුම් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඊළඟ අටවෙනි ගානත් එහෙමයි. 9 කිසි ගැටලුවක් නැහැ. 10 එහෙම ප්‍රශ්නයක් නැහැ. 10 තියෙනවා මේ ලක්ෂ්‍ය විද්‍යාවේ ස්පර්ශකයේ සමීකරණය ඒක මතකයෙන් උගලන්න පාවිච්චි කරන්න පුළුවන්. x නෝට් දාලා y නෝට් දාලා g වාරයක් x දාලා x නෝට් දාලා f වාරයක් y දාලා y නෝට් දාලා c සමානයි බිඳුව කියන අන්න ඒක තමයි මම මේ පාවිච්චි කරලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ වෘත්තයකට s සමානයි බිඳුව කියන වෘත්තයට s කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවා. p නෝට් x නෝට් y නෝට් ලක්ෂයේදී p නෝට් x नॉट y नॉट ලක්ෂයේදී ඇඳි ස්පර්ශකයේ සමීකරණය x නෝට් y නෝට් ධන g වාරය g කියන්නේ x වල සංගුණකයේ දෙකෙන් බෙදලා ගන්න. 2gx විදිහේ 2gx තියෙනවා. එතකොට g කියන එක ඩිෆයින් වෙන්නේ කොහොමද? x වල සංගුණකයේ දෙකෙන් බෙදලා ගන්නවා. x වල සංගුණකයේ ඍණ දෙකෙන් බෙදුවාම තමයි කේන්ද්‍රය x කණ්ඩායම තියෙන්නේ. y වල සංගුණකයේ ඍණ දෙකෙන් බෙදුවාම තමයි කේන්ද්‍රය y කණ්ඩායම තියෙන්නේ. ඒක ඍණ දෙකෙන් බෙදන්න. මොකද ඍණ දීන්නේ මෙතන තියෙන්නේ g කියලා. g කියන්නේ ඒතකොට 2g කියන සංගුණකයේ දෙකෙන් බෙදුවාම මේක g x ධන x නෝට් f y ධන y නෝට් y ධන y නෝට් ධන c සමාන බිඳුව කියන මෙන්න මේ මොඩල් එක තමයි මම යූස් කරලා තියෙන්නේ. මේ මොඩල් එක තමයි මම යූස් කරලා තියෙන්නේ. ඒකට මේ මොඩල් එකට තමයි අර ලියලා තියෙන්නේ අර ඒ ලක්ෂවල කණ්ඩායම. 1 7 සම 4 දෙක දෙක. ඒක මම කියන්නේ ඔබ ඕනේ කෙනෙකුට පැහැදිලි මොකක්ද වෙන්නේ කියන එක. හරි? ඒතකොට මේවා ඒ හොඳට සිහිපත් වෙන්න ඕනේ. ඒවා හොඳට සිහිපත් කරගන්න ඕනේ. අන්න ඒකයි මෙතන තියෙන කාරණය. හරි? මේවා හොඳට සිහිපත් කරගන්න ඕනේ. හොඳට මනසට අඳුර ගන්න ඕනේ. දැන් ආයෙ වෙලාවක් නැහැ ඔබ ස්ටඩි කරන්න. හරියට දාගන්න. ඊළඟට මේක ඩීකෝඩස් කියව පළවෙනි එකේ මේ PQR ගුණෝත්තර ශ්‍රේණියේ පිටනවා නම් මේ සමීකරණයේ මූල තාත්වික සම්පාදක. ඒ කියන්නේ දැන් එයාගේ ඩෙල්ටා නිකුයි කියලා වෙනවා. ඩෙල්ටා නිකුයි කියලා වෙනවා. නේ? ඩෙල්ටා නිකුයි කියලා වෙනවා. ඉතින් ඔබ දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක තියෙනවා නම් या पदයක් ඉත පෙර පදයෙන් බෙදලා යන උත්තරේ තව පදයක් ඉත පෙර පදයෙන් බෙදලා යන උත්තරේ සමානයි. ඒ කියන්නේ q බෙදීම p c
සමාන වෙන්න ඕනේ R බෙදීම Q ට. ඒතර මේකෙන් එනවා Q වර්ගයේ සමානයි කියලා. PR. නෝක තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ Q වර්ගයේ දෙන PR සමාන බිඳුව වෙනවා. මොනෝක තමයි අපට අවශ්‍ය කරන පොයින්ට් එක. හරි? ඔබ තමයි අපට අවශ්‍ය කරන පොයින්ට් එක වෙන්නේ. ඒතකොට මාගික ෆලෝ කරපු අයට පේනවා. කොහොමද ඒක ගන්න තියෙන්නේ කියලා. ඒක පේනවා. හරි? ඩෙල්ටා බිඳුව එක වෙනවා. ඊළඟට ඒ සමපාත මූලය මොකක්ද කියලා ඉන්නවා. ඔබ දන්නවා වර්ග සමීකරණයේ මූල සමපාත වෙනකොට ඒ x වර්ගය සමාන වෙන්නේ මෙන්න b යට 2a. ඇයි ඉතින් අර b වර්ගයේ වෙන 4ac කියන්නේ බිඳුව වෙනවනේ. ධන මූලින වර්ගමූල b වර්ගයේ වෙන 4ac කියන කැලලක් තියෙන්නේ. ඒක බිඳුව වෙනවනේ. ඒක බිඳුව වෙලා යනවා. ඉතින් ඒක නේ ඇත්තට මේක බිඳුවේ මේ සම්පාත මූල ඇති වෙන හේතුව. ඒතකොට ඇත්තටම මෙතන එන්නේ මෙන්න b යට 2a කියන කොටස. ඒකෙන් තමයි මම ඔය අර ඒ සම්පාත මූලයට අපි කියලා අරගෙන තියෙන්නේ. right? ඒතර ඔබ ඒක දිහා බලන්න. ඊට පස්සේ කියන තවත් වර්ග සමීකරණයක් දිලා sx වර්ග දෙන 2dx දෙන u සමාන බිඳුවේ සමීකරණය සහ ඊට දෙන්න සමීකරණයේ පොදු මූලයක් ඇත්නම් මේ සමාන්තර ශ්‍රේණියක පීඩන බව. ඇත්තටම මෙතන මට පස්සේ තමයි දෙන්නේ තවද කියන වචනේ වගේ එකක් උතෙන්ට ආවනම් තමයි ගොඩක් හොඳ. තවද sx වර්ගයේ දෙන 2dx දෙන u සමාන බිඳුව සමීකරණය හා ඒ කියන්නේ තවද කියන එකෙන් කියවෙන්නේ අර මුල් කන්ඩිෂන් එකත් සැටිස්ෆයි වෙන අතරතුර මෙහෙම එකක් වෙනවා කියන්නේ. අර ඉතින් එතන චූටි සිංහල වචනයක අඩුවක් තියෙනවා නමුත් ඒ චූටි නෑ ඒක. මේ එතන එහෙම පොඩි අඩුපාඩුවක් තියෙනවා නමුත් මේක ඔබට තේරෙන්න ඕනේ මේ ගාන ඊළඟ කොටස අර පොදු මේ සමපාත මූලයෙන්ම අහන්නේ ඇයි කියන එක තේරුම් ගත්තොත් මේ කොටස මූල කොටසත් එක්ක සම්බන්ධයි කියන තේරෙන්න යන්න පුළුවන්. ඒතකොට දැන් පොදු මූලයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ පොදු මූලය කියන්නේ අර සම්පාදයේ මූලය නේද? පොදු මූලයක් තියෙනවා නම් ඒ පොදු මූලයේ ඉන්ටෝරිය කලින් සමපාදයක් වෙනවා. තියෙන එක මූලය. ඒක එහෙනම් ආදේශ කරන්න පුළුවන් මේක. ආදේශ කරපුවාම මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් පෙන්නන්න යන්නේ මේ මොකද්ද මේ සමාන්තර ශ්‍රේණියක තියෙනවා කියන්නේ. ඒතර සමාන්තර ශ්‍රේණියක මේක තියෙනවා නම් මෙන්න මේක පෙන්නන්න ඕනේ. T යට Q වලින් S යට P අඩු කරපුවාම මේ උත්තරේ ලැබෙනවා කියලා පෙන්නන්න ඕනේ. U යට R වලින් P යට Q අඩු කරපුවාම මේ උත්තරේ ඔන්න ඒක සමානයි කියලා පෙන්නනවා. හරි ඉතින් ඒකකොට මේකේ දැන් බලාගෙන යනකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකේ එන්නේ නැහැ මේ මොකක්ද මේ අර සමීකරණය අර sx වර්ගය දන 2dx දන u සමාන බිඳුවට අර පොදු මූලය තෘප්ත කරාට පොදු මූලය නෙමෙයි පොදු මූලය තමයි සම්පාද මූලය තෘප්ත කරාට ඒකේ නැහැ මේ r වර්ග නැහැ. හරි ඒ r නැහැ ඒකේ. නමුත් දැන් බවපෙන්නන්න යන නිසා ඒකේ r තියෙනවා. බවපෙන්නන්න යන නිසා ඒකේ r තියෙනවා. ඒකෝ ඉතින් අනිවාර්යයෙන් එහෙම නම් අපිට සිද්ධ වෙනවා අර මේ q වර්ගය සමානයි pr කියන එක ආදේශ කරලා ඊට සුදුසු පරිදි බෙදලා ඉතින් ඒ ටික ඔබ බලන්න. ඊළඟට මේකේ b පාර්ට් එක ගත්තාම ඒක මම ඔයිට කලින් මගේ පේපර් වල මම දාපු පොයින්ට් එකක්. යම්කිසි බහුපදයකට පුනරාවර්තන සාධකයක් තියෙනවා. ඒ කියන්නේ රේඛීය සාධකයක් පුනරාවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි බලය හරි තුන්වෙනි බලය හරි මොකක් හරි කමක් නැහැ. කියන්නේ x ධනෝ ඍණ ඒ වගේ සාධකයක් තියෙනවා නම් යම්කිසි බහුපදයක fx කියන කෙනාට මෙහෙම සාධකයක් තියෙනවා. හරි කියන්නේ පුනරාවර්තන සාධකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සාධකය fx කියන සාධකයක් ඒක ඕකේ. ඒ වගේම f'(x) වල සාධකයක් තියෙනවා. ඒ කියන්නේ අවකාශ මේ fx වල අවකාශ සම්පර්කයේ සාධකයක් වෙනවා. මම ඕක ඔය කලින් ඔක්කොම පෙන්නලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ යම් කිසි බහුපදයකට පුනරාවර්තන සාධකයක් තියෙනවා නම් ඒක
fx के සාධකයකුත් වෙනවා f dash x के සාධකයකුත් වෙනවා. ඒ කියන්නේ අර මේක බිඳුවට සමාන කරලා එන x අගේ මේක රාශි කරපුවාම බිඳුවයි මේක රාශි කරපුවාම බිඳුවයි. දැන් උදාහරණයකට මේක x නේ a කියලා කිව්වොත් f a බිඳුවයි f a බිඳුවයි f dash a බිඳුවයි. ඔය දෙකම වෙනවා. ඔය දෙකම වෙනවා. ඒ දෙකම වෙනවා. එතකොට ඒකේ දැන් ඊට පස්සේ කරලා තියෙන ලේසි වැඩේ තමයි මේක අවකලනය කරලා f dash x අරන් x සමානයි 1 දාපුවම බිඳුව වෙනවා කියලා මෙන්නලා එහෙනම් x වෙන එක සාධකයක් කියලා වෙන්නලා තියෙනවා. ඊට පස්සේ fx ගේ x සමානයි 1 දාපුවම a බිඳුව වෙනවා. එහෙනම් එයාගේ x වෙන එක සාධකයක් වෙනවා. එහෙනම් මේ අනිවාර්යයෙන්ම මේ x වෙන එකේ වර්ගය කියලා සාධකයක් මේ fx ට තියෙනවා. මොකද f dash x ගේ සාධකයක් වෙනවා x වෙන එක f dash එක සමානයි බිඳුව කියලා පෙන්නලා තියෙනවා. ඔබ බලන්න f dash එක සමානයි බිඳුව කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ f dash f එක සමානයි බිඳුව කියලා පෙන්නලා තියෙනවා. බලන්න f dash එක බිඳුව වෙනවා කියලා පෙන්නලා තියෙනවා. f එක බිඳුව වෙනවා කියලා පෙන්නලා තියෙනවා. හරි මේ පෙන්නලා තියෙනවා නේ f dash එක බිඳුව වෙනවා නම් f එකක් බිඳුව වෙනවා කියලා නිගමනය කරලා තියෙනවා. ඒ පුනරාවර්තන සාධකයක් කියනවා කියලා කියනවා නේ. ඒතකොට f dash එක බිඳුව නම් f එකක් බිඳුවයි කියලා නිගමනය කරලා තියෙනවා. f dash එක බිඳුවයි කියලා ප්‍රූව් කරලා දෙනවා. ඔප්පු කරලා දෙනවා. ඊට පස්සේ කියන එම නිසා f එකක් බිඳුව වෙන්න ඕනේ කියලා. මොකද මේක කියන පුනරාවර්තන සාධකයක් කියනවා. එතකොට එහෙනම් x එකේ තියෙන fx නිසා f dash එකේ සාධකයක් x නේ ඒ වර්ගයේ ආකාරයේ සාධකයක් f එකට තියෙන නිසා එම සාධකයේ x නේ ඒ වර්ගයේ විය යුතුයි කියලා තර්ක කරලා දෙනවා. මොකද මේක කියන්නේ ඔබ හොඳින් බලන්න මේක කියන්නේ තිබෙයි නම් එම සාධකයේ නෙමෙයි. තිබෙයි නම් තියනවා නම් එතකොට මම කරලා තියෙන්නේ f dash එක බිඳුවයි කියලා ප්‍රූව් කරලා තියෙනවා. f dash එක බිඳුවයි කියලා ප්‍රූව් කරලා තියෙනවා. ඒකෙන් මම අහලා තියෙනවා x වෙන එක f dash x ගේ සාධකයක් කියලා. එහෙනම් දැන් මේකේ තියෙනවා කියලා කියනවානේ මේ පුනරාවර්තන සාධකය. එහෙනම් x වෙන එක fx ගේ සාධකයක් කියලා අරන් තියෙනවා. ඉතින් ඒක හරිද වැරදිද කියලා අපිට මෙතනින් බලන්න පුළුවන්. x සමාන 1 දාපුවම මේක මේ තෘප්ත වෙනවා කියන එක. මම හිතන්නේ පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා වගේ. පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා වගේ. f එක බිඳුව වෙන්නේ නැහැ. දැන් බලමු. බිඳුව වෙනවා නේද? බිඳුව වෙනවා. මෙතන පොඩි වරදක් තියෙනවා. පොඩි වරදක් තියෙනවා මෙතන ඒකේ. ඔව් අර ලියා මේ බහුපදයේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා.
ඍණ 8x වර්ගයේ ඉන්න ඕනේ. ඒක ඍණ 6x වර්ගයේ තියෙන්නේ. එතන මිස්ටේක් එකක් තියෙනවා. මේ මම ලියපු මාර්කින් එක කියන්නේ මේ ගාන කටුවෙන් හදද්දී ලියපු මාර්කින් එක බලාගෙන උත්තරේ දීලා තියෙන්නේ. මේක බලලා නෙමෙයි උත්තරේ දීලා තියෙන්නේ. මෙතනින් පොඩි මිස්ටේක් එකක් සිද්ධ වෙලා තියෙනවා. මෙතන මේ වැරද්දක් තියෙනවා. මේ 3x 4 ඍණ x ඝනය ඍණ 8x වර්ගයේ කියලා එන්න ඕනේ. එතකොට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ 13 වෙනි පොඩි ගැටලුවක් තියෙනවා. දැන් බලමු පොඩ්ඩක්. මම වැරද්දක් තියෙනවා මම ඒක කියලා දෙන්නම්. 3x කදාමෝන එතකොට 28ක් වෙනවා. මෙතන 8x ඝනය කියන්නේ x ඝනය සමූහකයේ 8 කියලා කියනවා. මේකයි වැරද්ද. x ඝනය සමූහකයේ 8 කියනවා. වැරද්ද තියෙන්නේ එතන. මේ බහුපදේ x ඝනය සමූහකයේ 8 කියලා කියනවා. ඔය එතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට මේ මම කටුවෙන් හදපු මේ මාර්කින් එක දිහා බලන්න තමයි මේක කිව්වේ. එතකොට මෙතන ගැටලුවක් තියෙනවා. ये ना था 3x 4 ऋण 8x ඝනය කියන කාරණය වැරද්දක් කරලා තියෙනවා. ඊළඟට මේක C පාර්ට් එකට ගියොත් ඒක මට කිසිම අවස්ථාවක මට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බැරි වෙච්ච මේ පොයින්ට් එකක්. ඒ කියන්නේ හතරවෙනි මාත්‍රයේ සමීකරණයක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ ඕනම හතරවෙනි මාත්‍රයක නෙමෙයි. හතරවෙනි මාත්‍රයේ බහුපද සමීකරණයක මෙන්න මේ ලක්ෂණය තියෙනවා නම් ඒක කරන්න පුළුවන් විදිය. මේ මම කියන්නේ ඕනම හතරවෙනි මාත්‍රයක නෙමෙයි. ඕනම හතරවෙනි මාත්‍රයක නෙමෙයි. මේ විශේෂ ආකාරයක් වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේක ආරෝහණ පිළිවෙල ලිව්වට පස්සේ පද එකක්වත් විසින් නැතුව ඔක්කොම ටික තියෙනවනේ. මෙන්න මේ අනුරූප සම්පූර්ණ මේ දෙක සමානයි සම්පූර්ණ. ඔබට මේ දෙක සමානයි. ඔන්න ඔය විදිහට තියෙනවා හතරවෙනි මාත්‍රයේ බහුපදය. ඔය විදිහට තියෙනවා. මේ කියන ලක්ෂණයේ උත්තරේ දෙන්න තියෙනවා. මේ සම්පූර්ණ කාර්යයම සමානයි. මැදේ ඒකට ඉතුරුයි. මේ මුළු එක x වර්ගයෙන් බෙදලා මේ මුළු සමීකරණයම x වර්ගයෙන් බෙදලා මොකද x කියන එක බිඳුවට අසමානයි. බිඳුව මේක විසඳුමක් නෙමෙයි. මුළු එක x වර්ගයෙන් බෙදන්න කලින් x වර්ගයේ අසමානයි බිඳුව කියන එක ලියන්න ඕනේ. මම හිතන්නේ මගේ මාර්කින් එකේ මට ඒක ලියන්න බැරි වෙලා තියෙනවා. ඒක ඔබ මේ සදාම් කරගන්න. බෙදීම x වර්ගයෙන් කියලා දින දර අසමානයි බිඳුව නිසා කියලා ලියන්න. මොකද x බිඳුව නෙමෙයි කියන්නේ x සමානයි බිඳුව ආදේශ කරාට මේක සූත්‍ර වෙන්නේ නැහැ. මොකද මේ තුන කියන එක වෙනවා. ඒ කියන්නේ x අසමානයි බිඳුව කියලා ඉතාම හොඳින් පැහැදිලි. x සමානයි බිඳුව මේක විසඳුමක් වෙන්නේ නැහැ. ඒ නිසා බෙදුවට පස්සේ අන්න අර ආදේශයට යන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද ඒ ආදේශය? ඔබට පේනවා මේ y සමානයි x ධන කියන්නේ x කියන ආදේශයට සෙට් වෙනවා. ඉතින් මෙන්න මේ ආකෘතිය ඔබට මතක තියාගන්න. සංගුණක සමාන අවස්ථා. ඉතින් මේ දෙක සමානයි, මේ දෙක සමානයි. එතකොට අර මෙතන x වර්ගයෙන් තමයි බෙදන්නේ පුළුවන්. ඒ වගේ වෙලාවක අපි බෙදන්නේ x වර්ගයෙන් තමයි මුළු පද තේරුම එක බෙදලා මේ හදාගන්න පුළුවන්. එතකොට ඒ ගානේ එතකොට එතන පොඩි මිස්ටේක් එකක් තිබුණා ඒ ගානේ. අර 8යි x ගානේ කියන්නේ මේ x ගානේ කියලා දුන්නා. ඒක මිස්ටේක් එකක් මට තියෙන එකම විකල්පය ඔයගොල්ලන්ට මේක 100% අදහසක් මම එළියට දාන්නේ නැහැ කියන්නේ. දැන් මේ පොඩි හරි මිස්ටේක් වෙන නිසා ඉදිරියේ මම මාකේක 100% කියලා තමයි මේක දාන්නේ. ඊළඟට ගත්තොත් අර 12 වෙනි ගාන ඒකේ එක වචනයක් ගන්න දුන්නා මම හිතන්නේ ඒක නම් හරි ගස ගන්න ඇති.
ඊට කොන්දේසියටදී 485 දෙනෙකුට ආරාධනා කළා හිතුවා මෙන්න මේක වෙන බැරි දෙයක්. ආරාධනා කරලා කියලා ඉතින් හරියන්නේ නැහැ. මේ ඒතර 485 ආකාරයකට ආරාධනා කළා හිතුවා මෙන්න කියලා සකස් වෙන්න ඕනේ. මේ දෙනෙකුට කියලා වචනයක් ඇවිල්ලා තියෙන්නේ 485 ආකාරයකට ආරාධනා කළා කියලා. 485 දෙනෙක් වෙන්නේ කියන්නේ නේද? ඉතින් ඉතින් යෝගේ කූඩි වචනයක් වුණා ප්‍රාදේශිකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මට තේරෙනවා. ඉතින් ඒක මම අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. ඊළඟට මේ ශ්‍රේණි ගාන වීඩියෝ ඒ ශ්‍රේණි ගානේ බොහොම ලස්සන ගානක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහ එකක් මම හිතන්නේ ඔබට හම්බෙලා නැතුවේ. මේ ගාන හොඳ ගාන මම පොතකින් ගත්ත ගැටලුවක් මේක. අර UR සමානයි VR නේ 3යි VR නේ එකම පරිදි ABC තාපක නියත වෙලා ඊට පස්සේ ඒ ශ්‍රේණියයි කියලා අසන්න කරා. හැබැයි මෙතන පොඩි උත්තරේ පොඩි වර්ගයක් කරලා දෙනවා. මම දින තුනේ 9න් 4 කියලා එක 4න් 9 වෙන්න ඕනේ. අනිත් එක තමයි ඍණාටයින් කියන්නේ 18යින් විදිහට තියෙන්න ඕනේ උත්තරේ. 13 වෙනි ගාන මම හිතුවේ මුල දෙකේ හදන්න නැති නිසා. ඊළඟට 14 වෙනි ගාන ගියොත් මේ ගැටලුව තනි කරම මගේ නිර්මාණය. CLC යක් මේ ගැටලුව මගේ නිර්මාණය. මේ විදිහේ ගානක් මම දුන්නදැන දැකලා නැහැ. මට අහම්බෙන් ආපු දුසිලක් නිසා නිර්මාණය කරා ඒක. ඇත්තටම මට සිදුවෙච්ච අපහසුතාවයක පිළිතුරක් තමයි ඒක නිර්මාණය වෙන්නේ. මොකද දෙවෙනි අවකාශ සංගණකය ඇතුළේ සිත වක්‍ර අනින්න දෙනකොට මේ වක්‍ර කොහෙවත් තියෙනව නෙමෙයි මේ අලුතෙන් හදනවා මේවා. මේ සමීකරණ අලුතෙන් හදනවා මේ වක්‍ර වල. ඒක හදන්න අමාරුයි. මොකද පළවෙනි අවකාශ සංගණකයේ බිඳුවේ ලක්ෂ තියෙන්නත් ඕනේ දෙවෙනි අවකාශ සංගණකයේ බිඳුවේ දැන් තියෙන්නත් ඕනේ. මේ එහෙම වක්‍රයක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි නෑ. මේ පැය ගානක් නාස්ති කරලා තමයි මේ නාස්ති කරන්නේ බැහැ වෙලා තමයි මේ වක්‍රයක් හදාගන්නේ. මේ වක්‍රයේ සමීකරණය හදාගන්නේ. x සමානයි වෙයි කියන්නේ x තන එකට x y x වෙනකොට මේ කිසිම දෙයකින් ගත්තේ නැහැ. මෑත කාලෙම දාපු හැම වක්‍රයක්ම ඒ සමීකරණය මම හදුවේ. ඒතකොට ඒක හදන්න සෑහෙන මහන්සියක් වෙනවා. මොකද x බිඳුවේ අගයන් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ලවයේ සාධනවල ගැටෙන්න ඕනේ. ඒ ඩබල් ඩෑෂ් x වල ලවයේ සාධනවල ගැටෙන්න ඕනේ. ඉතින් මේ දෙකම වෙන්න පටන් ගන්න මොකෙන්ද කියන මාන ප්‍රශ්නයක්. ඉතින් ඔබ හරි අමාරුයි තමයි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මේ ආම්බෙන් මේ උඩට ආපු සමීකරණය x 3 වල ඉඳලා 3x වර්ගයේ 9x කරන 9 කියන එක සාධකයෙන් වෙන නිසා මට යකානද මේ මම කල්පනා කරා මේකට බැයිද මේ විරේකී අලුත් නිර්මාණයක් දාන්න කියලා. මම මේ ගණිත සමීකරණය ඇත්තටම කිව්වොත් මගේ ඉංජිනේරු විද්‍යාව ආදාන ගෝලීකරම මම මේ ගණිත සමීකරණය යවලා මම කිව්වා මට මේකේ 0 වෙනවා මම දැනගත්තා. මේ ඍණ 6 ඇතුළේ බිඳුව වෙන බව මම දැනගත්තා. ඒ 0 වෙන පොයින්ට් එක හොයාගත්තේ එයාට දාලා. මොකද ඒ නියුමරිකල් ඇනලිසිස් කියන එක මම ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒක කම්පියුටර් එක යූස් කරලා මම දන්නේ නැහැ. ඒතරේ ශිෂ්‍යයා තමයි දැන් එයා මොකද විශ්වවිද්‍යාලයේ මේ ආචාර්යවරයෙක් විදිහට ආධුනික ආචාර්යවරයෙක් විදිහට සේවය කරනවා නේ. එයාට යවුවා මට එයා මේක හදලා එවුවා ඍණ 5.1යි මේක කැපෙනවා කියලා. මම අනිවාර්යෙන් දැනගෙන ඉතින් ඍණ 6 ඍණ 7 අතර කැපෙන බව. මේ සෝරි මේ ඍණ 5යි ඍණ 6 අතර කැපෙන බව. ඉතින් ඒ දැන හරියට තියෙන කරගෙන තමයි ඒක කම්පියුටරේ කරා Excel වලින් වලේ කරලා දුන්නා. දැන් මේකේ මා ලස්සන වැඩේ තියෙන්නේ දැන් මේක මම ගැටලුව සම්පූර්ණ නැති දේ නිර්මාණය කරනවා. ඔබට වෙනවා ප්‍රශ්න අහන දේ රටා වෙනස් කියලා. මේ මම ඉස්සලාම අහනවා නාත් මේ සිරස් ස්පර්ශෝන් මොකද තියෙන දැන් කියන්නේ කියලා. හරි ඊට පස්සේ මම අහනවා මේ හැරුම් ලක්ෂ තියෙන දැන් ඒවා මොනවද කියලා අහන්නේ. හැරුම් ලක්ෂ තියෙන දැන් මොනවද කියලා අහන්නේ. පරිමදාම කියන්නේ. ඊළඟට තමයි අර මේ මොනවාද මේ ප්‍රාන්තර පරීක්ෂණය කරන්නේ තමයි අර graph එක පාවිච්චි කරන්නේ. දැන් දෙවෙනි අවකාශ සංගණකයේ ඇසුරේ අපි උපරිම අවමන අතිවර්තන තීරණය කරද්දී දෙවෙනි අවකාශ සංගණකයේ ඇසුරේ උපරිම අවමන අතිවර්තන තීරණය කරද්දී මොනවද අපි ලකුණු කරන ලක්ෂ්‍ය? අපි ලකුණු කරන්න ඕනේ සිරස් ස්පර්ශෝන්මුඛ තීරණය. මම ඒවා රවුන්ඩ් කරලා තියෙනවා. ඊළඟට f'(x) බිඳුව වල නැහැ. ඒවා මම සොටු කරලා තියෙනවා. මේ ඊළඟට මේ තියෙන f'(x) බිඳුව විතර. ඊළඟට f'(x) බිඳුව වල නැහැ. ඔන්න ඔය වර්ග තුන
ලකුණු වෙන්න ඕනේ අනිවාර්යයෙන්. සංඛ්‍යා රේඛාව. ඔය වර්ග තුන අනිවාර්යෙන් සංඛ්‍යා රේඛාවේ ලකුණු වෙන්න